පිළිගන්නවා නැවත වතාවක් උන්වහන්සේ තුල අපිට එක්වීමට උන්වහන්සේ දීපු කරුණාව නිසා මම දෙවියන් වහන්සේට අනෙක් වාරයක් ස්තුති කරනවා. හalleluya. හalleluya. ඔක්කොමල ප්‍රික්ෂේ පුටින් ඉන්නයිද කියලා ඉතින් අනිත් කට්ටිය ජොයින් වෙයි. ඒක අපිට වෙලාව ඉතාම අවශ්‍යයි. ඉතින් මම හිතුවා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ගිය සතියේ සිට මේ සතිය දක්වා අපි ඔක්කොමල උන්වහන්සේ ආරක්ෂා කරලා තියෙනවා. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. මතක තියාගන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ පරක්කු නැහැ. සමහර වෙලාවට ඔබ යාඥා කරපු දේ අද සමහර වෙලාවට පොඩ්ඩක් පරක්කු නිසා අතට ලැබුණේ නැති නිසා ඔබට සමහර වෙලාවට සිත් ඇවුලෙන් වේදනාවෙන් ඇති. නමුත් මතක තියාගන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. අපි යාඥා කරපු දේ උන්වහන්සේ අපිට ලබා දෙන්න යනවා. උන්වහන්සේ ඉෂ්ට කරන්න යනවා. හalleluya. ඒ වගේම සුපුරුදු පරිදි කියන්න ඕනේ ඔබට වැඩියෙන්ම ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේ. හalleluya. සමහරලාට ඔයා හිතයි ඔයාගේ වයිෆ් තමයි ඔයාට වැඩියෙන්ම ප්‍රේම කරන්න කියලා. සමහරලාට ඔයා හිතයි රිලා නිහිනා වෙනවා. සමහරලාට හිතයි ඔයා හිතයි ඔයාගේ හස්බන්ඩ් තමයි ඔයාට වැඩියෙන්ම ප්‍රේම කරන්නේ. නැත්නම් ඔයාගේ දරුවන් කියලා. නෑ ඒ ඔක්කොම බොරු. මම ඔබට කියනවා ඔබට වැඩියෙන්ම ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේ. හalleluya. ඇයි ඒ වැඩියෙන්ම ප්‍රේම කරනවා කියලා කිව්වේ? උන්වහන්සේ කිසිම කොන්දේසියක් විරහිතව ඔබේ අතින් අතපසු වීමක් වුණත් උන්වහන්සේ ඒක ගණන් ගන්නේ නැහැ. උන්වහන්සේ උසුලගෙන දරාගෙන ඔබ ප්‍රේමයෙන් උන්වහන්සේ ගමන් කරන දෙවියන් වහන්සේ. හalleluya. හalleluya. ඉතින් අපිට අද ශක්තියක් තියෙනවා. අපිට කවුරු නැති වුණත් කවුරු ප්‍රේම කරේ නැති වුණත් දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. හalleluya. ඉතින් මම හිතුවා මේ ප්‍රේම කරන දෙවියන් වහන්සේට ගීතාවලිය 100 Psalms 100 ගීතාවලිය 100 ඒ ප්‍රේම කරන දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඉතින් මම හිතුවා මේ වචනය අද අපි කියලා උන්වහන්සේට নমස්කාර කරලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්න යනවා කියලා. ඒක තියෙනවා ගීතාවලිය 100 වෙනි පරිච්ඡේදයේ තියෙනවා පොළවේ සියල්ලනි ස්වාමින්ට ප්‍රීතිනාද පවත්වව. හalleluya. පොළවේ සියල්ලනි ස්වාමින්ට ප්‍රීතිනාද පවත්වව. හalleluya. හalleluya. අපි අද සමහරලාට හුඟක් ප්‍රීතිනාද පවත්වන්නේ අපිට සතුටක් ඇති වුණාම නේද? අපි ඉල්ලපු දෙයක් ලැබුණම මාසේ පඩිය හම්බුණම නේද? අපිට ටක් ගාලා ලොකු හිනාවක් එනවා. බැංකුවේ account එකට සල්ලි ගියාම අපිට ටක් ගාලා සතුටුයි නේද? ඒ වගේම අපේ දෙයක් අපිට සිදු වුණාම අපිට හරි සතුටක් දැනෙනවා නේද? exam එකක් පාස් වුණාම සතුටක් දැනෙනවා නේද? ඒ වගේ පොඩි දේවල් වලින් අපි සතුට විනෝදය අපි ලබනවා. ඒතකොට මෙතන කියනවා පොළවේ සියල්ලනි ස්වාමින්ට ප්‍රීතිනාද පවත්වව. ප්‍රීතිනාද පවත්වන්න කියලා තියෙනවා. දැන් මේ ප්‍රීතිනාදය අපි පවත්වන්න පුළුවන් අපිට කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි අපේ අත්වලින් අත්වල සන්නාදය දීලා උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වන්න පුළුවන්. දෙවැනි එක අපිට මං හිතනවා මෙතන ඉන්න හැම කෙනෙක්ටම කතා කරන්න පුළුවන්. කවුරුත් ගොළු කට්ටිය ජොයින් වෙලා නැහැ. මට දන්නවා. අපි ඔක්කොමට කතා කරන්න පුළුවන්. හොඳ ලස්සන කටහඬක් තියෙනවා නේද? බය වෙන්න එපා. දත් නැති වුණාට කටහඬ ලස්සනයිනේ. දෙවියන් වහන්සේට කටහඬ. ඒ කියන්නේ එක දතක් හදිසියෙ නැහැ කියලා දුක් වෙන්න එපා. උන්වහන්සේට ඕනේ ඔබ කට ඇරිලා උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වන්න. ඊට පස්සේ කියනවා ස්වාමින්ට ප්‍රීතියෙන් මෙහෙ කරව. හalleluya. හalleluya. රජුන්ගේ රජ ස්වාමින්ගේ ස්වාමින් වහන්සේට අපි සේවය කරනකොට උන්වහන්සේගේ වචනේ කියනවා ප්‍රීතියෙන් මුළු හදවතින් ස්වාමින් වහන්සේට සේවය කරන්න කියලා. ඒක අවශ්‍යයි. ඊට පස්සේ කියනවා ග්‍රීතිකා කරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙව්. ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගව්. හalleluya. ලස්සන වචනයක්. ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ කවුද? යේසුස් වහන්සේ 100% මේ පොළවේ දෙවියන් වහන්සේ. 100% මනුෂ්‍යයා. උන්වහන්සේ කියනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගව්. උන්වහන්සේ අප මැවුසේක. හalleluya. අපි උන්වහන්සේගේ. ආමේන්. හalleluya. අපි
උන්වහන්සේ අප මැවුසේක අපි උන්වහන්සේගේ හාලෙලූයා අපි යේසුස් වහන්සේව පිළිගත්තට පස්සේ අපි දැන් උන්වහන්සේගේ සෙනගක් දෙවියන් වහන්සේගේ සෙනගක් ප්‍රීතිමත් සෙනගක් සුවේ සෙනගක් සතුටේ සෙනගක් බලයේ සෙනගක් හාලෙලූයා අපි ඇදහිලිවන්ත සෙනගක් ඊට පස්සේ කියන උන්වහන්සේ අප මැවුසේක අපි උන්වහන්සේගේය හාලෙලූයා හාලෙලූයා අපේ අයිතිකාරය කවුද අපේ අයිතිකාරය අපේ ජීවිතයේ අයිතිකාරය කවුද ස්වාමින් වහන්සේ යේසුස් වහන්සේ හාලෙලූයා හාලෙලූයා අපේ අයිතිකාරය ස්වාමින් වහන්සේ අපි උන්වහන්සේගේ සෙනගය උන්වහන්සේගේ ගොදුරු බිමේ බැටළුවෝය හාලෙලූයා අපේ එඬේර කවුද එහෙනම් යේසුස් වහන්සේ හාලෙලූයා අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ බැටළුවෝය ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපයට පැමිණෙව් හාලෙලූයා ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපයට පැමිණෙව් අපි අද මම දන්නවා අපි සභාවක එහෙම නැත්නම් බිල්ඩිමක නෙමෙයි අද දේව මෙහෙය තබන්නේ අපි ඉන්න ස්ථානයේ ඔයගොල්ලන් ඉන්න ස්ථානයේ ඉඳලා තමයි දේව මෙහෙය තබන්නේ ඉතින් එතන කියනවා අපි ප්‍රශංසා කරන්න ඕනේ උන්වහන්සේට ඊට පස්සේ කියනවා උන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව හාලෙලූයා ස්තුති කරමින් කාගේ නාමයට උන්වහන්සේගේ නාමයට දෙවියන් වහන්සේගේ නාමයට අද ඔබට ප්‍රශංසා කරනකොට ප්‍රශංසා කරන්න වචන නැත්තම් මම ඔබට පොඩි රහසක් කියනවා අඩුම ගානේ කියන්න යේසුස් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා සුදාත්මනි ඔබ වහන්සේ මා සමග මා තුල ඉන්න නිසා ඔබට ප්‍රශංසා වේවා ඔබ මා අත්නාරින නිසා ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මගේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මගේ එඬේරා ඔබට ප්‍රශංසා වේවා හාලෙලූයා ගෞරව වේවා කාගේ නාමයටද පාස්ටර් ට්‍රෙවර්ගේ නාමයටද ප්‍රශංසා කරන්න කියලා තියෙන්නේ FCM සභාවේ නාමයටද ප්‍රශංසා කරන්න කියලා තියෙන්නේ නැත්නම් ඔයාව සභාවට මුල් වතාවට ගෙනාවු එක්කෙනාටද ප්‍රශංසා කරන්න කියලා තියෙන්නේ නැහැ උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව උන්වහන්සේ ඊට පස්සේ කියනවා මක්නිසාද ස්වාමින් වහන්සේ යහපත්ය උන්වහන්සේගේ කරුණාව සදා කාලයටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්වන්නේය හාලෙලූයා හාලෙලූයා අද රාත්‍රියේ අපි හැම කෙනෙක්ම මේ මොහොතේ ඇස් දෙක වසාගෙන සිටින මේ මොහොතේ අභිමුඛයේ අපි හැම කෙනෙක්ම අපේ ඇස් දෙක වසාගමු අපි ගීතාවලිය සී අපි මෙනෙහි කරා අපි ඒ නාමයට ගෞරවය දෙනකොට ඒ නාමයට ප්‍රශංසාව දෙනකොට උන්වහන්සේ අපිට ආශිර්වාද කරන්න යනවා හාලෙලූයා ස්තුතිදායක හදවතකින් ප්‍රශංසාවේ හදවතකින් උන්වහන්සේගේ මන්දිරයට ඇතුල් වෙන්න කියලා කියනවා හාලෙලූයා හාලෙලූයා අද ඔබගේ ජීවිතයේ මෙතෙක් මේ මොහොත වෙනකම් කනස්සල්ල රජ කරන්න ඇති ඔබේ සිත පැරිලා අද දුකින් ඔබ මේ ස්ථානයේ උන්වහන්සේව නමස්කාර කරන්න ඇති එනවා ඇති නමුත් මගේ ආදරණීය සහෝදරයා සහෝදරිය අද මේ රාත්‍රියේ මම ඔබට කියනවා ඔබ මුළු හදවතින් මුළු ආත්මෙන් අපේ මැවුම්කාර වූ ඒ සර්ව බලධාරී රජුන්ගේ රජ ස්වාමින්ගේ ස්වාමින් වහන්සේට අපේ මුළු හදවතින් අපි ප්‍රශංසා කරමින් අපි උන්වහන්සේගේ මණ්ඩපයට ඇතුල් වෙමින් අපි ගීතිකා කරමින් උන්වහන්සේට ස්තුති දෙමු මේ රාත්‍රියේ හාලෙලූයා thank you lord thank you lord hallelujah ඔබ දන්නවනම් ඔබට අපේ කළ ගායනා කරන්න පුළුවන් ලැජ්ජ වෙන්න එපා ඔබේ දකුණු පැත්තේ ඉන්න එක්කෙනා ස්වල්ප වේලාවක අමතක කරන්න ඔබේ වම් පැත්තේ ඉන්න එක්කෙනා අමතක කරන්න ඔබේ ගෙදර ඉන්න අය අමතක කරන්න ඔබයි ස්වාමින් වහන්සේ මම ඉන්නේ ඔබට මඟ පෙන්වන්න විතරයි මං ඉන්නේ ඔබට මඟ පෙන්වන්න ඔබ ඉන්න ස්ථානයේ මුළු හදවතින් ඔබේ මුඛය ඇරමින් මේ රාත්‍රියේ අපි ස්වාමින් වහන්සේට ගෞරවය දෙමු thank you jesus
ස්ථිරයි ඔබට ගී ගයන්නේ එසේ මගේ මුළු මහිමයෙන් ප්‍රශංසා ගී ගයන්නේ දෙවිඳුනි මගේ සිත ස්ථිරයි ඔබට ගී ගයන්නේ එසේ මගේ මුළු මහිමයේ ප්‍රශංසා ගී ගයන්නේ ඔබගේ කරුණාව ස්වර්ගය තෙක් විහිදියයි ඔබගේ ශක්තිය අහස් කුසේ පැතිරියයි ඔබගේ කරුණාව ස්වර්ගය තෙක් විහිදියයි ඔබගේ සත්‍යය අහස් කුසේ පැතිරියයි ඔබගේ කරුණාව ස්වර්ගය තෙක් විහිදියයි ඔබගේ සත්‍යය අහස් කුසේ පැතිරියයි මනුසත අතරේ නිරන්තරේ ඔබට ස්තුති කරන්නෙමේ ජාතින් අතරේ නිරන්තරේ ප්‍රශංසා ගී ගයන්නෙමේ මනුසත අතරේ නිරන්තරේ ඔබට ස්තුති කරන්නෙමේ ජාතින් අතරේ නිරන්තරේ ප්‍රශංසා ගී ගයන්නෙමේ ඔබගේ කරුණාව ස්වර්ගය තෙක් විහිදියයි ඔබගේ සත්‍යය අහස් කුසේ පැතිරියයි ඔබගේ කරුණාව ස්වර්ගය තෙක් විහිදියයි ඔබගේ සත්‍යය අහස් කුසේ පැතිරියයි අපි හැම කෙනෙක්ම ඔබගේ කරුණාව ස්වර්ගය තෙක් විහිදියයි ඔබගේ සත්‍යය අහස් කුසේ පැතිරියයි හැම කෙනෙක්ම ඔබගේ කරුණාව ස්වර්ගය තෙක් විහිදියයි ඔබගේ සත්‍යය අහස් කුසේ පැතිරියයි ඔබගේ කරුණාව ස්වර්ගය තෙක් විහිදියයි ඔබගේ සත්‍යය අහස් කුසේ පැතිරියයි Hallelujah ස්තුති වේවා ස්වාමී ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ Hallelujah Thank you Jesus ස්තුතිදායක හදවතකින් දෙවියන් වහන්සේ මේ රාත්‍රියේ අපි ඔබ වහන්සේව සොයාගෙන එනවා දෙවියන් වහන්සේ මුවා දියදොලට එනවා වගේ ස්වාමීන් වහන්සේ ඔබගේ වචනයට පිපාසව ස්වාමීන් වහන්සේ අද අපි ඔබ වහන්සේව සොයාගෙන එනවා දෙවියන් වහන්සේ Hallelujah සුදාත්මයන් වහන්සේ අපි විශ්වාස කරනවා සැබවින්ම ඔබ අප සමග සිටිනවාද මේ රාත්‍රියේ ඔබ මා සමග අප සමග අප තුල ජීවත් වෙන සර්ව බලධාරී දෙවියන් වහන්සේ ස්වාමිනී Hallelujah මේ මැදේ ඔබ වහන්සේ සැරිසරමින් ඔබ වහන්සේ මේ මැදේ අද ප්‍රකාශ වෙමින් ස්වාමින් වහන්සේ අද මේ සභාවේ මෙහෙය පාලනය කරමින් ඔබ වහන්සේ හාස්කම් ලකුණු වලින් ඔබ සර්ව බලධාරී දෙවියන් වහන්සේ බව අද මනුෂ්‍යයන්ට ප්‍රකාශ වන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ අපේ නමස්කාර පූජාව අපේ සංසාව අපේ හදවතින් එන ස්තුති පූජාව ඔබ වහන්සේට මිහිරි සුවඳක් වේවා අද මේ රාත්‍රියේ දෙවියන් වහන්සේ Hallelujah
Hallelujah. අද කවුරු හරි ස්වාමිනී තැළුණා වූ බිඳුනා වූ හදවතකින් අද සහභාගී වෙලා ඉන්නවද? ස්වාමිනී කිසි දෙයක් ඔබ වහන්සේ කිසි කෙනෙක්ව හිස් අතින් යවන්නේ නැතුව හැම ජීවිතයක්ම අද රාත්‍රියේ ඔබ වහන්සේ ස්පර්ශ කරන්නට යනවා. කවුරු හරි රෝගීව ඉන්නවද ස්වාමිනී? ඔබ වහන්සේගේ නමස්කාර ප්‍රශංසාව ඔබ වහන්සේට ස්තුති දෙනකොට ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අසනකොට ඒ ජීවමාන වචනය කරුණ කොටගෙන ඒ හැම කෙනෙක්ම සුව වෙන්න යනවාද මේ රාත්‍රියේ ස්වාමිනී? Hallelujah. ප්‍රශංසා වේවා ස්වාමිනී. Hallelujah. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ සේවකයා ඔබ වහන්සේට බාර කරනවා පියාණනි. ඔව් තුලින් ඔබ වහන්සේ අපිට කතා කළ මැනව. අද ජීවිත වෙනස් කර මැනව. අපිව තවත් ඉහළ උසස් මට්ටමකට ඔබ වහන්සේ අද රාත්‍රියේ ගෙන යන්න කියලා අපි ඔබ වහන්සේට කියනවා ස්වාමිනී. Hallelujah. ඔව් ස්වාමිනී සහභාගී වූ හැම දරුවෙක්ම ඔබ වහන්සේට බාර කරනවා. ආශිර්වාද කර මැනව. අද කවුරු හරි ස්වාමිනී සහභාගී වෙන්න බැරුව අද දුර්වලව රෝගීව ඉන්නවද ස්වාමිනී? ඒ හැම කෙනෙක්ම මේ අභිමුඛය අපි සිහි කරනවා ස්වාමිනී. ඒ හැම කෙනෙක්ටම යේසුස් වහන්සේගේ සුවය ඉල්ලනවා ස්වාමිනී. සමාදානයේ ප්‍රීතිය ඔවුන්ගේ ජීවිතවල රජ කරන්න කියලා කියනවා ස්වාමීන් වහන්සේ. සියල්ල ඔබට බාර කරන්නේ නාසරත් යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. ආමෙන්. අපි හොඳ අපල සන්නාදයක් දීලා අපි පාස්ටර් අෂර් ස්ටීවන් බෙත්ලහෙම් චර්ච් ලංකාවේ අපේ පාලකතුමා පාස්ටර් අෂර් ස්ටීවන් අපේ එක්කලා ජොයින් වෙලා ඉන්න අපේ ආරාධනාව පිළි අරගෙන පාස්ටර් අපිට නමස්කාරයෙන් ප්‍රශංසාවෙන් මඟ පෙන්නලා ඊට පස්සේ පාස්ටර් අපේ එක්කලා වචනය බෙදා ගන්න යනවා. ඉතින් අපි ඉන්න තැන් වලින් පුළුවන් නම් පොඩි අත්වල සන්නාදයක් දීලා අපි පාස්ටර් ආදරයෙන් පිළිගමු මේ අභිමුඛය. Thank you pastor. Over to you. විශේෂයෙන්ම මේ රාත්‍රියේ මට ඇවිල්ලා පාන්දර ලංකාවට නමුත් ඔබට ඇවිල්ලා රාත්‍රී කාලේ ඉතින් විශේෂයෙන්ම ඔබව මේ Zoom තාක්ෂණය හරහා ඔබත් එක්ක සම්බන්ධ වීමට දිව්‍යන් වහන්සේ දුන්න කරුණාව නිසා මම දිව්‍යන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම පාස්ටර් ට්‍රෙවර් ඒ වගේම ඩිලානි ඒ වගේම පුතා ඒ වගේම ඒ සභාවට අපේ හලාවත බෙත්ලෙම් දේවස්ථානයේ ඒ වගේම මගේ පියා ජේ සභාපාලක ගරු යුගරාජ් ස්ටීවන් දේවගෙතුමාත් ඒ වගේම සහෝදරි අපේ සභාවේ සුභාසිංචනය මේ අලුත් අවුරුද්දේ ඔබට දෙන්නට කැමතියි. විශේෂයෙන්ම පාස්ටර් ට්‍රෙවර්ව අපි අඳුනගන්නේ මම හිතන්නේ දැන් අවුරුදු 10කටත් වැඩි කාලයක් උඩදී. ඉතින් ඒ සහෝදරත්වයේ ආදරය එදා වගේම අදටත් අද වගේම හෙටටත් අපි පවත්වනවා. ඉතින් විශේෂයෙන්ම පාස්ටර් ට්‍රෙවර්විල්ලා හොඳ එඩියුකේටඩ් ඒ වගේම දිව්‍යන් වහන්සේගේ සේවයට හදවතක් තියෙන කෙනෙක්. ඉතින් ඒ වගේම සිස්ටර් ඩිලානිත් එහෙමයි. ඉතින් ඒක අපේ ජීවිතේ අපි යොවුන් එක්ක අපි කටයුතු කරනකොට ඒක අපි පෞද්ගලිකව අපි අධ්‍යයනය කරනවා හැම කෙනාගේම ජීවිත. ඉතින් දෙවියන් වහන්සේට ලැබි බව සහ සේවයට තිබ්බ බර අපි ඒ කාලෙදී වුණ මුණ ගැසුණු මුල් කාලයේම අපි ඒක අඳුනගත්තා. ඉතින් ඒ නිසා තමයි අදටත් අපි තවදුරටත් වුණ එක්ක අපි රැඳිලා දෙවියන් වහන්සේගේ සේවය ගොඩනගා ගන්න අපි දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන අපි එක පවුලක් හැටියට අපි ගමන් කරන්නේ. ඉතින් අපි දෙවියන් වහන්සේගේ වචනට යන්න කලින් අපි එක පවුලක් හැටියට අපි දෙවියන් වහන්සේට කෙටි නමස්කාර කාලයක් තුල අපි ගමන් කරමින් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. විශේෂයෙන්ම ඔබ විදේශ රටක ඉන්නවා මම ලංකාවේ ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේ යම් මාර්ගයක් දීලා තිබෙනවා අපිට එකමුතු වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල ශක්තිමත් වෙන්න බලවත් වෙන්න. ඒ නිසා මේ ගීතිකාවන් ඔබ අහලා ඇති සමහරක් වෙලාවට මගේ පියාගේ මේක ඔරිජිනල්ස් ඔබ මාගේ දෙවිඳුන්. ඒ නිසා අපි දෙවියන් වහන්සේට අපි මුළු හදවතින් අපි ගායනා කරමු. හලෙලූයා. ඔබ මාගේ දෙවිඳුන් ඔබ මාගේ රජිඳුන් මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන් අපි ගායනා කරමු. ඔබ මාගේ දෙවිඳුන් ඔබ මාගේ රජිඳුන් මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන් ඔබව නම දිවි ඔබව නම දිවි මගේ මුළු හදවතින් ඔබව පසසමි මගේ මුළු ආත්මයෙන් ඔබව නම දිවි
මගේ මුළු හදවතින් ඔබව පසසමි මගේ මුළු ආත්මයෙන් ඔබ මාගේ දෙවිඳුන් ඔබ මාගේ රජිත මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන් ඔබව සොයන්නෙමි ඔබව සොයන්නෙමි මගේ මුළු ජීවිතේ ඔබව දකින්නෙමි ඔබගේම අභිමුඛයේ ඔබව සොයන්නෙමි මගේ මුළු ජීවිතේ ඔබව දකින්නෙමි ඔබගේම අභිමුඛයේ ඔබ මාගේ දෙවිඳුන් ඔබ මාගේ රජිඳුන් මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන් ඔබව මගේ හදේ ඔබව මගේ හදේ මගේ මුළු කාලයම රඳවා ගන්නට බලදුන මැන හලෙලූයා ඔබව මගේ හදේ මගේ මුළු කාලයම රඳවා ගන්නට බලදුන මැන ඔබ මාගේ දෙවිඳුන් ඔබ මාගේ රජිඳුන් මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන් ඔබ මාගේ දෙවිඳුන් ඔබ මාගේ රජිඳුන් මගේ ජීවිතේ පුරා ඔබමයි මගේ දෙවිඳුන් හලෙලූයා අපි ඉන්න තැන්වල අපි දෑත් ඔස්සල අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු ස්වාමිනිය ඔබ වහන්සේගේ ස්වාමිනී කරුණාව මගේ ජීවිතය ඔබ වහන්සේ නිදහස් කරන්න කියලා අපි හැම කෙනාම දෙවියන් වහන්සේට කියමු හලෙලූයා Lord, we worship you, Lord, Holy Spirit, we invite you, hallelujah. ස්වාමිනේ අපේ ජීවිත කාලය පුරාවට ඔබ වහන්සේ අපේ හදවතේ තබා ගන්න ඔබගේ කරුණාව ඔබගේ අනුග්‍රහය ඔබ වහන්සේ නිදහස් කරන්න පියාණනි hallelujah hallelujah මයින් වේවා ප්‍රේමී අඩුවන්නේ නැහැ යේසුනි ඔබ ප්‍රේමී අඩුවන්නේ නැහැ ප්‍රේමී අඩුවන්නේ නැහැ යේසුනි ඔබ ප්‍රේමේ අඩුවන්නේ නැහැ කවදාවත් ඔබ ප්‍රේමේ මට කිසිදාවත් අඩුවන්නේ නැහැ කවදාවත් ඔබ ප්‍රේමේ මට කිසිදාවත් අඩුවන්නේ නැහැ ප්‍රේමේ අඩුවන්නේ නැහැ යේසුනි ඔබ ප්‍රේමේ අඩුවන්නේ නැහැ ප්‍රේමේ අඩුවන්නේ නැහැ යේසුනි ඔබ ප්‍රේමේ අඩුවන්නේ නැහැ ඔබ ප්‍රේමෙන් මාවෙන් කරන්නට
ලෝකේ කිසි දෙයට බෑ ඔබේ ප්‍රේමෙන් මාවෙන් කරන්නට ලෝකේ කිසි දෙයට බෑ කවදාවත් ඔබේ ප්‍රේමෙන් මා කිසිදාවත් වෙන්වන්නේ නෑ කවදාවත් ඔබේ ප්‍රේමෙන් මා කිසිදාවත් වෙන්වන්නේ නෑ ප්‍රේමේ අඩුවන්නේ නෑ යේසුනි ඔබ ප්‍රේමේ අඩුවන්නේ නෑ ප්‍රේමේ අඩුවන්නේ නෑ යේසුනි ඔබ ප්‍රේමේ අඩුවන්නේ නෑ කුසගින්නේදී පීඩාවේදී ආවුද සමග පවතින්නේ කුසගින්නේදී පීඩාවේදී ආවුද සමග පවතින්නේ කවදාවත් ඔබේ ප්‍රේමෙන් මා කිසිදාවත් වෙන්වන්නේ නෑ කවදාවත් ඔබේ ප්‍රේමෙන් මා කිසිදාවත් වෙන්වන්නේ නෑ හලෙලූයා හලෙලූයා අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමිනේ ඔබ වහන්සේගේ ප්‍රේමය මට කවදාවත් මගේ ජීවිතේ අඩු වෙන්නේ නෑ ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රේමය මගේ ජීවිතේ ඔබ කවදාවත් අඩු කරන්නේ නෑ ස්වාමීනි බොහෝ විපත්ති කාලයන් එන්ට යනවා ස්වාමීනි බොහෝ පීඩා කාලයන් එන්ට යනවා ස්වාමීනි කුසගින්න ආවත් රෝගය ආවත් පීඩා ආවත් ස්වාමීනි ඔබගේ ප්‍රේමයෙන් ඔබගේ ගැලවීමේ ජීවිත අපි දාලා යන්න යන්නේ නෑ ස්වාමීනි හලෙලූයා ඕ මන්දයන් ඔබ වහන්සේ අපට ප්‍රේම කරන අප සමග සිටින අපව බලවත් කරන අපව ශක්තිමත් කරන ස්වාමීනි අපව නිදහස් කරන තරන් වහන්සේ ඔබ වහන්සේ හලෙලූයා ස්වාමීනි ඔබ වහන්සේ කුරුසියට ගිය අප උදෙසා ස්වාමීනි ඔබ වහන්සේගේ අමිලු යාගය ඔබ වහන්සේ ස්වාමීනි යාගයක් බවට පරිවර්තන වුණේ අප නිසා ස්වාමීනි ප්‍රේමය කවදාවත් අපේ ජීවිතේ අඩු වෙන්නේ නැහැ ස්වාමීනි ඒක අපි විශ්වාස කරනවා ඒක අපි මුළු හදවතින් අපි විශ්වාස කරනවා හලෙලූයා ඔබ ඉන්නව තැන්වල ඔබගේ ජීවිතය ඔබ බොහෝ තත්ත්වයන් තුළ ගමන් කරා වෙන්නට පුළුවන් සිත් විදීම් තුළ ඔබ ගමන් කරනවා වෙන්නට පුළුවන් තනිකම තුළ ඔබ ගමන් කරනවා වෙන්නට පුළුවන් රෝගය තුළ ඔබ ගමන් කරනවා වෙන්නට පුළුවන් නමුත් මේ රාත්‍රී කාලෙදී අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමිනී මගේ සිත මගේ මනස මගේ සිතුවිල්ල මගේ ශරීරය ඔබ වහන්සේ සුවපත් කරන්න ස්වාමිනී මගේ ජීවිතේ කොතනද දුබල වෙලා තිබෙන්නේ මගේ ජීවිතේ කොතනද මම වැටිලා තියෙන්නේ ස්වාමිනී මගේ ජීවිතේ මගේ පවුලේ මම කොතනද රෝගාතුර වෙලා තිබෙන්නේ ස්වාමිනී ඔබ වහන්සේ මේ රාත්‍රියේ මාව සුව කරන්න ඔබ වහන්සේගේ බලය වෙලා අපි සියලු දෙනා ඇදහිල්ලන අපි දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරමු හලෙලූයා දයාවෙන් පිරුණා වූ දෙවිදුනි අනුකම්පාවෙන් පිරුණා වූ රජීදුනි දයාවෙන් පිරුණා වූ දෙවිදුනි අනුකම්පාවෙන් පිරුණා වූ රජීදුනි සුව කරනු මනේ යේසුනි සුව කරනු මනේ සුව කරනු මනේ යේසුනි සුව කරනු මනේ අපි ගානා කරමු දයාවෙන් පිරුණා වූ දෙවිදුනි අනුකම්පාවෙන් පිරුණා වූ රජීදුනි දයාවෙන් පිරුණා වූ දෙවිදුනි අනුකම්පාවෙන් පිරුණා වූ රජීදුනි සුව කරනු මනේ යේසුනි සුව කරනු
මැනේ සුව කරනු මැනේ යේසුනි සුව කරනු මැනේ hallelujah hallelujah මහිම වේවා ස්වාමී ගෞරව වේවා ප්‍රශංසා වේවා ඔබ යහපත් ඔබ බලවන්තයි ඔබ අති උත්තරීතරයි ඔබ තේජාන්විතයි ඔබ මහිමාන්විතයි ස්වාමිනී මනුෂ්‍යව සුව කරන තනන් වහන්සේ ස්වාමිනී මේ රාත්‍රී අපි යාඥා කරනවා ස්වාමිනී අපේ ෆේත් චර්ච් එකේ ස්වාමිනී ඒ පාස්ටර් ඇතුළු ස්වාමිනාලගේ පවුල ගැන අපි යාඥා කරනවා ස්වාමිනී අපිත් එක්ක Zoom තාක්ෂණයෙන් එකතු වෙලා ඉන්නවා සියලු පවුල් සහෝදර සහෝදරී දරුවන් ගැන අපි යාඥා කරනවා ස්වාමිනී මොන බොන්ඩේජ් එකක් තුලද ඔවුන් මේ රාත්‍රියේ ගමන් කරන්නේ මම යාඥා කරනවා නාසරේ යේසුගේ නාමයේ බලෙන් සියලු බාධාවන් ඔබ පහ කරලා ස්වාමිනී මේ රාත්‍රියේ නිදහස්කම ඔවුන් ඉන්න තැනට ගේන්න ඕනේ කියලා අපි යාඥා කරනවා ස්වාමිනී සුවය අවශ්‍යයට මේ රාත්‍රිය ඔබ සුවය දෙන්න ශරීරයේ සුවය අවශ්‍යයට සුවය දෙන්න මානසික සුවය අවශ්‍යයට මානසික සුවය දෙන්න ස්වාමිනී පවුල් වල පෙරසක භාවයන් වලින් අනවබෝධයන් වලින් ස්වාමිනී ජීවිතේ ගැටලුකාරී තත්ත්වයන් වලින් යන අයගේ ජීවිතේ ඔබ වහන්සේ හාස්කම්ද පුදුමද ලකුණුද ඔබ වහන්සේ මේ රාත්‍රියේ නිදහස් කළ බැලුවා කියලා ඔබ යාඥා කරනවා ස්වාමිනී සියලු සාතන්ගේ බාධාවන් අන්ධකාරයන් බලවේගයන් යේසුගේ නාමයේ බලෙන් ඔබ වහන්සේ පහ කරලා ඔබගේ දිව්‍යමය ජය ඔබගේ දිව්‍යමය කරුණාව ඔබ නිදහස් කළ මැනව කියලා අපි යාඥා කරනවා ස්වාමීන් අද දවසේ ඔබ වහන්සේ මේ උදෙසා තබා තිබෙන වචනය කරනකොටගෙන ස්වාමීන් ඔබ වහන්සේට ලං වෙන්නත් ඔබ වහන්සේ තුල බලය ලබන්නත් ඔබ වහන්සේ තුල ශක්තිමත් වෙන්නත් ස්වාමීන් එක සභා පවුලක් හැටියට ඔබගේ දර්ශනය තුල එකමුතු වෙන්නත් ස්වාමීන් ඔබගේ අනුග්‍රහය මේ මුළු සභාවේ ජනතාවට ඔබ වහන්සේ නිදහස් කළ මැනව කියලා ඔබගේ දාසය යාඥා කරනවා ස්වාමීන් ඔබ වහන්සේ අද දවසේ පුදුම දේ බලවත් දේ ඔබ වහන්සේ කරන්න ඔබගේ දයාතර ස්වාමීන් අපි කැප වෙනවා අපි යටත් වෙනවා ඔබගේ දයාතර ඔබ වහන්සේගේ වචනේ බාරයි නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් හalleluya ඉතින් ප්‍රිය සහෝදර සහෝදරියනි මේ රාත්‍රියේදී ඔබ නැවත වාරයක් අපි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා විශේෂයෙන්ම පාස්ටර් මට දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්න කියලා ආරාධනා කරනකොට මම යාඥා කරලා දෙවියන් වහන්සේගේ වචනේ මම ලෑස්ති කරලා තිබෙනවා ස්වාමීනි මම මොකද්ද කතා කරන්න ඕනේ කියලා මම දෙවියන් වහන්සේගෙන් අහනකොට දෙවියන් වහන්සේ මට දුන්නා පණිවිඩය නැවත මම ඔබත් එක්ක බෙදා ගන්නට කැමතියි ප්‍රිය සහෝදර සහෝදරියනි ගිය අවුරුද්ද 2020 ඇවිල්ලා මුළු ලෝකෙම බොහෝ කරදර පීඩාවන් අමාරුතාවයන් තුල ගමන් කරව කැඩිච්ච විඳිච්ච අවුරුද්දක් හැටියට තමයි අපි දකින්නේ. හැබැයි අපි මොන පීඩාවන් මොන තත්ත්වයන් මොන කරදර අමාරුකම් තුල ගමන් කරත් අපි හිතන්නේ නැති අපි බලාපොරොත්තු වෙන්නේ නැති කුමන තත්ත්වයක් තුල අපි ගමන් කරත් අපිට පැහැදිලිව අපේ ජීවිතේ තිබෙන ශක්තිය තමයි අපි දෙවියන් වහන්සේගේ දරුවන් දෙවියන් වහන්සේ අප සමග ඉන්නවා කියන කාරණාව. ඒ නිසා මේ රාත්‍රියේ මම කැමති ඇදහිල්ලේ බලවත්කම ගැන ඔබත් එක්ක දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්නට. අපි පෙරලගම අපේ ශුද්ධ බයිබලය හේබ්‍රෙව් පොතේ 11 වෙනි පරිච්ඡේදයට. හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදය තුල අපි බලන්න යනවා ඇදහිල්ලේ බලවත්කම පිළිබඳව. දැන් හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ මොකද්ද අවසන්නේ? 6 වෙනි පදේ කියනවා නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන. මා විශ්වාස කරනවා මම කතා කරන එක ඔබට පැහැදිලිව ශ්‍රවණය වෙනවා කියලා. right? හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා මුල් පදයේ කියනවා නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන. ප්‍රිය සහෝදර සහෝදරියනි අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි අපේ ජීවිතයට කිතුණු සබාවට ඇදහිල්ලේ පණිවිඩය මේ වකවානුවේදී සැබවින්ම වැදගත් පණිවිඩයක්. මොකද මේ කොරෝනා COVID-19 තත්ත්වයට ප්‍රථම ලෝකේ තිබ්බ සබාවල් කිතුණු සබාවන් විශේෂයෙන්ම ගමන් කරපු දිශාව වැරදි දිශාවක ලෞකික දිශාවක සබාවන් ලෝකයේ ලංකාව ගමන් කරමින් හිටියේ. නමුත් යම් unexpected අනපේක්ෂිත තත්ත්වයක් උදා වුණා. සබාවන් ඔක්කොම වහන්නට සිද්ධ වුණා. ඔක්කොම ගෙවල් වල තනි වෙන්නට සිද්ධ වුණා. අන්න එතනදී තමයි මනුෂ්‍යයාට තේරුම් ගන්නට පුළුවන් උනේ ඇත්තටම ඇදහිල්ලේ ගමනක් අපිට යන්නට තිබෙනවා. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ සැබවින් අපිට ඕනේ කියන තැන හිතුණු සබාවටත් ලෝකෙටත් වැටහුණු ප්‍රධාන අවුරුද්ද තමයි ගිය අවුරුද්ද. ඒ නිසා මෙතන කියනවා ඇදහිල්ල නැත්තම් අපිට දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න හැකියාවක් නැහැ.
එහෙනම් ඔබ කිතුණුවෙක් හැටියට ඉන්නවා. මම කිතුණුවෙක් හැටියට ඉන්නවා. අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ඉන්නවා නම් අප කොහොමද දෙවියන් වහන්සේ අපේ ජීවිතේ සතුටු කරන්නට යන්නේ? කොහොමද දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්නට යන්නේ? එහෙනම් ඇදහිල්ල, faith factor is very important. ඇදහිල්ල කියන එක හැම කෙනාගේම ජීවිතය තුළ අනිවාර්යයෙන් තියෙනට අවශ්‍ය දෙයක්. දෙවියන් වහන්සේත් එක්ක තිබෙනා ඒ අනර්ග වූ සම්බන්ධතාවය තුළ. දැන් අපි කියනවා ඔබට ඇදහිල්ල ඕනේ කියලා. දැන් ඇදහිල්ල ප්‍රැක්ටිකලි මොකක්ද අන්තර්ගත වෙන්නේ? මේ ඇදහිල්ල තුළ මොන කාරණාවද තියෙනට අවශ්‍ය වෙන්නේ? දැන් මේ 6 වෙනි පදේම කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑය. දැන් මේ කාරණාවන් ටික අපේ ඇදහිල්ල කියන කාරණාවේදී අන්තර්ගත වෙන්න ඕනේ බව දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව පෙන්වලා දෙනවා. දැන් ඇදහිල්ල කියන්නේ නිකන් වචනයක් නෙවෙයි. එහෙම නැත්නම් මොකක් හරි ඉමැජිනේෂන් එකක් නෙවෙයි. ඇදහිල්ල අපේ ජීවිතේ අපි ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනකොට ප්‍රැක්ටිකලි මේ කාරණාවන් මේ ඇදහිල්ල තුල තියෙනට අවශ්‍යයි. මොකද්ද මෙතන කියන්නේ? මෙතන කියනවා සැබෑ ඇදහිල්ල පවත්වා ගැනීමට නම් උන්වහන්සේ විද්‍යාමාන බව පිළිගන්නට ඕනෑයි කියලා කාරණාවක් කියනවා. මොකද්ද මේ දෙවියන් වහන්සේ විද්‍යාමාන බව පිළිගන්නට ඕනෑයි කියලා කියන්නේ? මෙතන තේරුම තමයි සැබෑ ඇදහිල්ලක් අප තුල තියෙනට ඕන නම් දෙවියන් වහන්සේ අප අතර වැඩ වාසය කරන බව, වැඩ සිටින බව අපේ ජීවිතේ අපි විශ්වාස කරන්නට අවශ්‍යයි. We need to believe that God exists. ඔබ සමග මා සමග මේ විශ්වය තුල දෙවියන් වහන්සේ ජීවමානව වැඩ සිටින බව ඔබ මම අපේ ජීවිතය තුල විශ්වාස කරන්න අදහන්නට අවශ්‍යයි. එතකොට මේකේ ඊළඟ කාරණාව තමයි දෙවියන් වහන්සේගේ වචනේ තුල දෙවියන් වහන්සේගේ පොරොන්දුව තුල අපි ඇදහිල්ල තබන්නට අවශ්‍යයි. මූලික වශයෙන් සැබෑ ඇදහිල්ලේ කොටස් කීපයක් තිබෙනවා. එකක් දෙවියන් වහන්සේ අප අතර ජීවමානව වැඩ සිටින බව අපි පිළිගන්නට විශ්වාස කරන්නට ඕනේ. දෙවැනි එක දෙවියන් වහන්සේගේ වචනය තුල දෙවියන් වහන්සේගේ පොරොන්දුව තුල අපේ full faith එක අපේ ඇදහිල්ල අපේ විශ්වාසය තබන්නට ඕනේ. දැන් ප්‍රිය සහෝදර සහෝදරී දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේ අලංකාරව අපට දීලා තිබෙනවා. මේක මොකටද අපිට දීලා තියෙන්නේ? අපි ඔන්ලයින් සර්විස් එකට එනකොට දූවිලි පිහලා දාලා නේද? ලස්සනට අරගෙන ඇවිල්ලා පෙරලන්නද? එහෙම නැත්නම් ඔන්ලයින් සර්විස් එකේ අපි දෙවියන් වහන්සේගේ වචනේ පෙරලනවා කියලා පාස්ටර් තේරෙන්නේ නැති නිසා පාස්ටර් කියන දේ අහලා බයිබලයේ තිබ්බ දැනින් කියලා තියන්නද? එහෙම නැත්නම් අපි අලංකාර අපේ කිතුණු සංකේතයක් හැටියට තියාගන්නද? නැහැ. So we have to read it. අපිට මේක දෙවියන් වහන්සේගේ වචනේ කියවලා දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක දෙවියන් වහන්සේගේ පොරොන්දුව එක්ක අපේ සම්පූර්ණ විශ්වාසය තබන්නට ඕනේ. මේකේ මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ මොකද්ද ඔබට මට පැහැදිලිව එළිදරව් කරන්නේ? ඒ කාරණාව අපි සැබවින් මුළු හදවතින් අපි විශ්වාස කරන්නට අවශ්‍යයි. ඊළඟට කියනවා දෙවියන් වහන්සේව සොයන අයට විපාක දෙන බව විශ්වාස කරන්නට ඕනෑය. මොකද්ද මෙතන කියන්නේ? දෙවියන් වහන්සේව සොයන අයට දෙවියන් වහන්සේ විපාක දෙනවා කියලා අපි විශ්වාස කරන්නට ඕනේ සැබෑ ඇදහිල්ල තුල. මේකේ තේරුම ඇවිල්ලා අපි දෙවියන් වහන්සේව උවමනාවෙන් සොයනවා නම් උන්වහන්සේ අපට සම්මුඛ වෙන්නට යනවා. උන්වහන්සේ අපට සම්මුඛ වෙනකොට උන්වහන්සේගේ කරුණාවත් ආශිර්වාදත් අපට ලබා දෙන බව අපි විශ්වාස කරන්න ඕනේ. හලෙලූයා. මොකද්ද කාරණාව? දෙවියන් වහන්සේ විපාක දෙනවා කියන්නේ අපි දෙවියන් වහන්සේ උවමනාවෙන් හොයනකොට දෙවියන් වහන්සේ අපට සම්බ වෙන්නට යනවා. දෙවියන් වහන්සේ අපට සම්බ වෙනකොට දෙවියන් වහන්සේගේ කරුණාවත් අනුග්‍රහයත් ආශිර්වාදත් අපේ ජීවිතේ දෙවියන් වහන්සේ නිදහස් කරන්නට යනවා කියන කාරණාව අපි මුළු හදවතින් විශ්වාස කරන්නට ඕනේ. ප්‍රිය සහෝදර සහෝදරියනි, මේ 2021 අවුරුද්දට මම අලංකාර පදයක් ඔබට දෙන්න. මේක ඔබ highlight කරලා underline කරලා තියාගන්න. ඒ පදය තමයි යෙරමියා 29 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. යෙරමියා 29 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ. මේකේ අලංකාරව කියනවා නුඹලා මා සොයනවා ඇත. නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වෙනවා ඇත. හලෙලූයා. මේ අවුරුද්දේ ෆේත් චර්ච් එකට දෙවියන් වහන්සේ කතා කරනවා නුඹලා මාව සොයනවා නම්
මුළු සිතින් නුඹලා මාව සොයනකොට මම නුඹලාට සම්බ වෙන්නට යනවා. හැබැයි මේක ඇවිල්ලා කන්ඩිෂන් එකක් තියෙනවා. නිකන් නෙවෙයි. ඔබ මුළු සිතින් දෙවියන් වහන්සේව ඔබ සොයනවා නම් දෙවියන් වහන්සේ ඔබව මේ අවුරුද්දේ මුණ ගැහෙන්නට යන බව දෙවියන් වහන්සේ පැහැදිලිව කියනවා. ඒ නිසා අපේ වටාපිටාවේ තියෙන තත්වය නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. දැන් මම දන්නවා ඉංග්‍රීසි වල ෆුල් ලොක්ඩවුන් එකක ඉන්නේ. තත්ත්වය බරපතලයි. ලංකාවේ දැන් තත්ත්වය බරපතල වුණාට තාම එහෙම ලොකුවට බරපතල ගමක් පිටට පේන්න තියෙන්නේ නැහැ. නමුත් දැන් අපි මෙහෙම හිටියට ඔබ ඇවිල්ලා නිවෙස් වලට වෙලා work from home ගෙදරට වෙලා ඉන්නේ. හැබැයි තේරුම් ගන්න මොන තත්ත්වයක් උදා වුණත් ඔබ දෙවියන් වහන්සේව සොයනවා නම් දෙවියන් වහන්සේ ඔබ ඇදහිල්ලෙන් සොයනවා නම් ඔබ මුළු හදවතින් දෙවියන් වහන්සේව සොයනවා නම් දෙවියන් වහන්සේ ඔබව අනිවාර්යෙන් මුණ ගැහෙන්නට යනවා සම්බ වෙන්නට යනවා දෙවියන් වහන්සේගේ විපාකය ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ ලබා දෙන්නට යනවා. අන්න මේ කරුණු තුන අපේ ජීවිතේ තියෙනවා නම් අපි දන්නවා සැබෑ ඇදහිල්ලේ ගමනක් තුල අපි ගමන් කරනවා කියන එක. මොකද්ද? දෙවියන් වහන්සේ අප අතර වැඩ වාසය කරන බව අපි විශ්වාස කරනවා. දෙවියන් වහන්සේගේ වචනය අපි විශ්වාස කරනවා. දෙවියන් වහන්සේගේ පොරොන්දු අපි විශ්වාස කරනවා සැකයක් නැතුව. ඒ වගේම දෙවියන් වහන්සේව අපි සොයනකොට උන්වහන්සේ අපට සම්බ වෙනවා. උන්වහන්සේ අපට සම්බ වෙනකොට උන්වහන්සේගේ කරුණාවත් විපාකයක් ආශිර්වාදත් අනුග්‍රහයත් අපේ ජීවිතේ නිදහස් කරන්නට යන බව අපි පැහැදිලිව විශ්වාස කරනවා. අන්න ඒ කාරණාව තුලදී අපි දන්නවා අපි පැහැදිලි ඇදහිල්ලක් තුල අපි ගමන් කරනවා කියන කාරණාව. ඒ නිසා මේ 2021 අවුරුද්දේ මම ඔබට කතා කරන්නේ මේ අවුරුද්ද ඇදහිල්ලෙන් ගමන් කරන අවුරුද්දක් බවට ඔබ පරිවර්තනය කරගන්න කියන පණිවිඩය තමයි මම දෙන්නේ. ඔබගේ චර්ච් එකේ නම තමයි ෆේත් චර්ච්. ඇදහිල්ලේ සභාව. So ඇදහිල්ලේ සභාවට මම කතා කරන්නේ ඇදහිල්ල තුල මේ අවුරුද්දේ ගමන් කරන්න. ඇදහිල්ලේ තුල දෙවියන් වහන්සේ ගොඩක් දේවල් ඔබගේ ජීවිතේ මේ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඊළඟට මම පෙන්වන්නට යනවා මේ ඇදහිල්ලේ තිබෙන බලවත්කම. මම කතා කරන පළවෙනි පොයින්ට් එක තමයි ඇදහිල්ල කරනකොටගෙන දෙවියන් වහන්සේගේ විශේෂිත කරුණාවක් ගැලවීමත් උරුම කර ගැනීම receiving God's special grace through faith. දැන් මෙතන හේබ්‍රු 11 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය මොකක්ද කියන්නේ? verse 7. ඇදහිල්ලෙන් නොවා ඒ වනතුරු නොදුටු දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ දේව බහින් පෙළඹී තමාගේ පවුල ගැලවීමට නැවක් සෑදුවේය. එයින් ඔහු ලෝකයා වරදටපත් කොට ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමකාරයෙක් වූයේය. දැන් මෙතන පෙන්නනවා මේ ඇදහිල්ලේ ගමන ගැන කතා කරනකොට හේබ්‍රේව පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පෙන්නනවා නෝවාගේ ජීවිතය ගැන. දැන් මොකක්ද අපි දකින්නේ? දෙවියන් වහන්සේ මේ ලෝකය නිර්මාණය කරලා මවලා අපි උප්පත්ති පොතේ දකිනවා දෙවියන් වහන්සේ මේ සියල්ල යහපත් ලෙස උන්වහන්සේ දුටුවා. හැබැයි මිනිස්සයා මොකද්ද කළේ? මිනිස්සයා දෙවියන් වහන්සේ එපා කරලා පාපයට වැටිලා තමාගේ උවමනාවෙන් තමාට අවශ්‍ය විදියට පාපිෂ්ඨ ස්වභාවය තුල මිනිස්සයා ගමන් කරන්නට පටන් ගත්තා. දෙවියන් වහන්සේව පිළිකුල් කරා, තමාගේ මාංශය සතුටු කරා, තමාව සතුටු කරා, දෙවියන් වහන්සේගේ මාර්ගය අයින් කරලා දැම්මා. තමාගේ හිතේ හැටියට තමාට රිසිසේ තමාගේ ජීවිත පාපිෂ්ඨ ස්වභාවය තුල, ලෞකික ස්වභාවය තුල මිනිස්සයා අරගෙන ගියා. දැන් මේ දේම නෙවෙයිද මේ කොරෝනා වලට කලිනුත් අපි දැක්කේ? මේ ලෝකෙට මොකද්ද වෙලා තිබ්බේ? කිතුණුවන් පවා තමාගේ ඇදහිල්ලේ ජීවිතය තුල ගමන් කරන්නේ නැතුව ලෞකික ස්වභාවය තුල ගොඩක් එළඹෙලා තමාට අවශ්‍ය විදියට තමා ගමන් කරගෙන ඉන්න එක අපි ගොඩක් කිතුණු ජීවිතවල අපි දැක්කා. කිතුණු සමාජය තුල දැක්කා. දැන් මොකද්ද වෙන්නේ? මේ පාපිෂ්ඨ ස්වභාවය දෙවියන් වහන්සේ දැක්කාම දෙවියන් වහන්සේගේ වචනේ උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා තවද ස්වාමින් වහන්සේ පොළවේ මිනිස්යා සෑදූ බැවින් පැවි තමන් සිතින්ම ශෝක ඌසේක. දෙවියන් වහන්සේ මොකද්ද කරන්නේ? දෙවියන් වහන්සේ මැවීමෙන් අවුරුදු 1656කට පස්සේ දෙවියන් වහන්සේ මනුෂ්‍ය සංහතියේ ස්වභාවය දිහා බලලා දෙවියන් වහන්සේ හදවතින් තැවෙන්නට පටන් ගත්තා. අපරාධේ මම මේ මනුෂ්‍යයන් මේ පොළොව තලයේ තුල නිර්මාණය කළේ මැව්වේ මම ජීවිතේ දුන්නේ අපරාධය කියන
ඒ ශෝකානුකූල ඒ රිග්‍රෙට් එහෙම නැත්නම් පසුතැවිල්ලේ ස්වභාවයට දෙවියන් වහන්සේ ආව අපරාධේ මම මේ මනුෂ්‍ය සංගතිය මේ පොළොව තලය තුල නිර්මාණය කරේ කියන කාරණා. හැබැයි දැන් අපි දන්නවා නෝවා ඇවිල්ලා ආදම්ගේ පස්සේ 9 වෙනි පරම්පරාව 9th generation නෝවා ඇවිල්ලා ආබ්‍රහම්ගෙන් මේ ආදම්ගෙන් පස්සේ 9 වෙනි පරම්පරාව. හැබැයි මෙතන තිබෙන විශේෂත්වය තමයි මේ මුළු මිනිස් සංහතිය ගැනම දෙවියන් වහන්සේ කලකිරලා මේ මිනිස් සංහතිය විනාශ කරලා දානවා කියලා උදහසට දෙවියන් වහන්සේපත් වෙනකොටත් මේ මුළු ලෝකෙන්ම එක පවුලකට දෙවියන් වහන්සේගේ විශේෂිත වූ ගැලවීමක් දෙවියන් වහන්සේගේ විශේෂිත වූ කරුණාවක් ලැබෙන එක අපි දෙවියන් වහන්සේගේ වචනය තුල දකිනවා. ඒ තමයි නෝවාගේ ජීවිතය. ඒ තමයි නෝවාගේ පවුල. උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියනවා එහෙත් නෝවා ස්වාමින් වහන්සේගේ කරුණාව ලැබුවේය. මොකද්ද කියන්නේ? නෝවා දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුවා. දැන් මුළු මිනිස් සංහතියම විනාශ කරලා දාන්න දෙවියන් වහන්සේ කල්පනා කරනවා. මේ මිනිස්සු පාපේ අන්තයටම ගිහිල්ලා නිසා දෙවියන් වහන්සේව නොසලකා දෙවියන් වහන්සේව පැත්තකට දාලා පාපිෂ්ඨ ස්වභාවයේ අන්ත භාවයට ගිය නිසා දෙවියන් වහන්සේ කියන මම මේ මිනිස් සංගතිය විනාශ කරලා දාන්න. හැබැයි මේ මිනිස්සු මුළු ලෝකෙම දෙවියන් වහන්සේගේ උදහසටපත් වෙලා ඉන්නකොට දෙවියන් වහන්සේගේ වචනය කියනවා එහෙත් නෝවා ස්වාමින් වහන්සේගේ කරුණාව ලැබුවා. හලෙලූයා. ප්‍රිය සහෝදර සහෝදරිනි, ඒ වකවානුවේදී නෝවා හැර ඒ නෝවාගේ පවුල හැර අනෙකුත් සියලුම මිනිස්යන් දූෂ්‍ය වෙච්ච මාර්ගයක් තුල ගමන් කරමින් හිටියේ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ මොකක්ද කියන්නේ? මෙතන කියනවා හැබැයි ඒ වනතුරු නොදුටු දේ ගැන දෙවියන් වහන්සේ නෝවට කිව්වා. මොකද්ද කිව්වේ? ජල ගැල්මක් එන්ට යනවා කියලා කිව්වා. වැස්ස වහින්ට යනවා කියලා කිව්වා. හැබැයි මේ වනතුරු මේ දේවල් කවුරුත් දැකලා තිබ්බේ නැහැ. දැන් ඒ වකවානුව අපි ගන්නකොට මේ පොළව තෙමුනේ පින්නේ. එහෙම මහා වර්ෂාවන් කියලා දෙයක් තිබ්බේ නැහැ. හැබැයි මෙතන කියනවා ඒ දැක්ක නැති දේ ගැනත් දෙවියන් වහන්සේ නෝවට එළිදරව් කරනකොට දෙවියන් වහන්සේගේ වචනේ කියන ඇදහිල්ලෙන් නෝවා ඒ දැක්ක දේ ඒ නොදැක්ක දේ ගැනත් දෙවියන් වහන්සේ කිව්ව දේ ගැනත් විශ්වාස කරා ඇදහිල්ල කරනකොටගෙන. හalleluya. ඔබට පුළුවන් ද ඔබ දකින්නේ නැති දේ ගැන විශ්වාස කරන්න දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල කරනකොටගෙන? ප්‍රිය සහෝදර සහෝදරනි, ඒ ඇදහිල්ල අපිට අවශ්‍යයි. මොකද දෙවියන් වහන්සේගේ වචනය කියනවා ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය, නොදන්නා දේවල් ගැන ඔප්පුවය. නෝවා මේ වෙනකන් දැකලා තිබ්බේ නෑ වැස්සක්. නෝවා දැකලා තිබ්බේ නෑ ජල ගැල්මක්. නෝවට දෙවියන් වහන්සේ කිව්වා නැවක් හදන්නට අවශ්‍යයි. පළල රියන් 50යි, උස රියන් 30යි, දිග රියන් 300යි. නෝවා මේ නැව හදනකොට මිනිස්සු hina වෙන්නට ඇති. මොකද්ද නෝවා මේ කරන්නේ? මොකද්ද ඔබ මේ කරන්නේ? මේ මොකද්ද මේ විකාරය? කොහෙන්ද ජල ගැල්මක්? පින්නක් විතරයි තියෙන්නේ. මොකද්ද මේ වැස්ස කියන්නේ? කොහොමද මිනිස් සංගතිය විනාශ වෙන්නේ? හැබැයි නෝවාගේ කන යොමු උනේ මිනිස්යාගේ වචනයට නෙවෙයි. නෝවා මේ තත්වයන් දැකලා තිබ්බේ නැතත් දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ එළිදරව්ව, දෙවියන් වහන්සේ කිව්ව දේ නෝවා පැහැදිලිව විශ්වාස කරා. මොකද ඔහු ඇදහිල්ලේ මිනිසෙක් නිසා. හalleluya. මේ අවුරුද්දේ ඔබ ඇදහිල්ලේ මිනිසෙක් වෙන්නට ඕනේ ප්‍රිය සහෝදර සහෝදරිනි. ඔබ ඇදහිල්ලේ මිනිසෙක් වෙනවා නම් දෙවියන් වහන්සේගේ විශේෂිත වූ කරුණාව ඔබගේ ජීවිතයත්, ඔබගේ පවුලත්, ඔබගේ පරම්පරාවත් ඔබ ලබන්නට යනවා. ඒක නිසක කාරණයක්. හalleluya. හැබැයි ඒත් එක්කම ඇදහිල්ලේ ජීවිතය තුල ඔබ දෙවියන් වහන්සේට බද්ධ වෙච්ච ජීවිතයක් තුල ගමන් කරන්නට ඕනේ. මොකද උත්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා නෝවා ධර්මිෂ්ඨ මිනිසෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන් වහන්සේ සමග ඇසිරුණේය. ලෝකයේ පාටි දැම්මා කියලා, ලෝකයේ පාපයේ මාර්ගයේ ගියා කියලා, ලෝකයේ දෙවියන් වහන්සේව පැත්තකට දැම්මා කියලා නෝවා ලෝකයේ ට්‍රෙන්ඩ් එකත් එක්ක නෙවෙයි ගියේ. අන්න ඒ කාරණාව අපි හැමතිස්සෙම චර්ච් එකට ඇඩ්‍රස් කරනවා. කිතුණු සභාවට, කිතුණු සමාජයට අපි කතා කරනවා. ඔබ කොතන හිටියත්, ඔබ ලංකාවේ හිටියත් සහෝදර සහෝදරියනි, තරුණ තරුණියනි, ඔබ ලෝකයේ ඉංග්ලන්ඩ් වල හිටියත්, ඔබ මොන රටේ හිටියත් ස්පිරිචුවල් අයිඩෙන්ටිටි එක, ආත්මික අනන්‍යතාවය ඔබගේ ජීවිත තුළ ඔබ නැති කර ගන්නට එපා. ඔබයි
ලෝකයේ මිනිස්සය අතර පැහැදිලි වෙනසක් තියෙනට අවශ්‍යයි. ඔබ කතා කරන විදිය, ඔබ හැසිරෙන විදිය, ඔබ ජීවිතය ගත කරන විදිය දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ඇදහිල්ලේ මිනිසයන් බවට ඔබ දකින්නකොට ඔබ ඉන්නට අවශ්‍යයි. ඒක මෙතන කියන්නේ නෝවා මුළු ලෝකෙම පාපිච්ච ස්වභාවය තුල ගමන් කරනකොට නෝවා දෙවියන් වහන්සේ සමග හැසිරුණා. දෙවියන් වහන්සේ සමග ගමන් කරා. ඒ නිසා මේ අවුරුද්ද ඔබ තීරණ ගන්නට ඕනේ. මම කොහොමද මගේ ජීවිතය අරගෙන යන්නේ? මම කොයි වගේ මිනිසෙක් බවටද පරිවර්තනය වෙන්න යන්නේ? මගේ ආත්මික ජීවිතේ මම කොහොමද තියාගන්න යන්නේ? මේ කාරණාවන් ගැන ඔබ හොඳ කන්සිඩරේෂන් එකක් දෙන්නට අවශ්‍යයි. ඒ නිසා මෙතන පැහැදිලිවම ඔබට ප්‍රකාශ කරන දේ තමයි නෝවා ඇදහිල්ල කරනකොටගෙන මේ ලෝකේ අධර්මිෂ්ඨකම වරදට පත් කරලා විශේෂිත වූ කරුණාවක් විශේෂිත වූ ගැලවීමක් දෙවියන් වහන්සේගේ උරුම කරගත්තේ ඇදහිල්ල කරනකොටගෙන ඒ වගේම ඔබත් ඔබගේ දරුවන් ඔබගේ පවුල් මේ හැම පීඩාකාරී තත්ත්වයන් තුළ දෙවියන් වහන්සේගේ විශේෂිත වූ කරුණාවක් ඔබ උරුම කරගන්නට ඕනේ. හැබැයි ඒක නිකන් වෙන්න යන්නේ නැහැ. ඔබ ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ තුළ ශක්තිමත්ව රැඳෙන්නට ඕනේ. ඒකයි කියන්නේ ඒ කොන්ෆිඩන්ස් එක ඔබට තිබෙනවා නම් ඒ ඇදහිල්ලේ බලය ඔබ තුළ තියෙනවා නම් ඔබ දන්නවා දෙවියන් වහන්සේගේ විශේෂිත කරුණාව ඔබ ලබන කෙනෙක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කරදර එන්නේ නැහැ කියලා අදහස් වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පීඩාවන් එන්නේ නැහැ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ රෝගෙ එන්නේ නැහැ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දුර්වලතාවයන් එන්නේ නැහැ කියලා. නෑ. ගොඩක් දේවල් එයි. හැබැයි හැම දෙයක් මාධ්‍යම you will receive a special grace. හැම දෙයක් මාධ්‍යම ඔබ විශේෂිත කරුණාවක් දෙවියන් වහන්සේගෙන් ඔබ ලබන්නට යනවා. ඊළඟට මම කතා කරන්නට කැමති 8 වෙනි පදය පිළිබඳව. හේබ්‍රෙව් 11 8 වෙනි පදය. මෙතන කියනවා ඇදහිල්ලෙන් ආබ්‍රහම් කැඳවනු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්නට තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරු වී තමා කොතනට යනවාදයි නොදැන පිටත්ව ගියේය. මොකද්ද කියන්නේ? අපි දකින උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ආබ්‍රහම්ට කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට ඵල යන්න. එතකොට උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා මෙසේ ආබ්‍රහම් ස්වාමින් වහන්සේ තමාට කී ලෙස කළේය. ආබ්‍රහම් ඇදහිල්ලේ මිනිස්සෙක්. ඔහු දෙවියන් වහන්සේ ක්වෙස්චන් කරගෙන හිටියේ නැහැ. දෙවියන් වහන්සේ ප්‍රශ්න කරගෙන හිටියේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක තර්ක කරේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වා මම පෙන්වන දේශෙට නුඹ යන්න ආබ්‍රම්. එතකොට ඔහුගේ නම ආබ්‍රම්. ආබ්‍රම් යන්න කිව්වම ඔහු දෙවියන් වහන්සේට කීකරු වෙලා ඒ තීරණය ගත්තා. දැන් මෙතන අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි මෙතන කියනවා ඒ වෙනකොට ඒ දේශය ඔහුට උරුම වෙලා තිබ්බේ නැහැ. නමුත් මතු උරුමයක් පිණිස ලැබෙන්නට තිබුණු ස්ථානයක් ගැනයි මෙතන කතා කරන්නේ. හරි? එතකොට ආබ්‍රහම් කැඳවනු ලැබූ කල උරුමයක් පිණිස පසුව ලැබෙන්නට තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරුයි. He obeyed God. ඔහු දෙවියන් වහන්සේට කීකරුණා. තවාගේ රටින් දෙවියන් වහන්සේ කිව්ව නිසා ඔහුගේ දේශය අතහැරියා, ඔහුගේ නෑයන් අතහැරියා, ඔහුගේ පියාගේ ගෙදර අතහැරලා දුර දේශයකට යන පිණිස ආබ්‍රහම් ඇදහිල්ල කරනකොටගෙන කීකරුණා. මේ රාත්‍රියේ මම ඔබට යම් දෙයක් කියන්නම් සහෝදර සහෝදරියනි. ඔබගේ කීකරුකම ඔබගේ ඇදහිල්ල ඔප්පු කරනවා. Your obedience prove your faithfulness. Hallelujah. ඔබ ඇවිල්ලා නිකන් ඇදහිල්ල කියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඇදහිල්ලෙන් තීන්දුව తీරන ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේට ඇදහිල්ල කරනකොට කීකරු වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕනේ. ඔබ ඇදහිල්ල තුල කීකරුකමක් නැහැ කියන්නේ ඇදහිල්ල ඔබ ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ නැහැ කියන එක. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේ කියන දෙයට ඔබ කීකරු නම් අන්න එතනදී ඔබ ඔබගේ ඇදහිල්ල දෙවියන් වහන්සේට පෙන්වන ස්වාමිනී ඔබ කියන දෙයට මම කීකරුයි මෙන්න මගේ ඇදහිල්ල කියලා ඔබ එතන ඔප්පු කරනවා. හැබැයි එතනදී ආබ්‍රහම්ට මේ දේශය උරුම කරගත්තේ නැහැ. ආබ්‍රහම්ගේ ජීවිත කාලය තුල ඔහු විදේශිකෙක්ව තමයි ඒ කානාන් දේශය තුල රැඳුනේ. හැබැයි අපි මොකද්ද දකින්නේ? අවුරුදු 400කට පස්සේ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් තමයි යුදෙව්වන් ජුයිෂ්. එයාලා මොකද්ද කරේ? යොෂුවගේ නායකත්වය යටතේ ඒ පොරොන්දු දේශය කානාන් දේශය අයිති කරගත්තා. හලෙලූයා. ඒ නිසා මම කතා කරන දෙවෙනි ෆැක්ට් එක දෙවෙනි පොයින්ට් එක ඇවිල්ලා ඇදහිල්ල කරනකොටගෙන මහත් භාවය දෙවියන් වහන්සේගේ පොරොන්දුව
අත්පත් කර ගැනීම. පළවෙනි first point එක ඇවිල්ලා special grace and special salvation. second එක ඇවිල්ලා greatness and receiving God's promise. ඒක එන්නේ ඇදහිල්ල කරනකොටගෙන පරම්පරාවෙන් පරම්පරාවට ඔබ ඇදහිල්ලේ අය බවට ඔබ පරිවර්තන වෙන්න ඕනේ. ආබ්‍රහම් එදා ඇදහිල්ලෙන් ගත් තීන්දුව නිසා අවුරුදු 400කට පස්සේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව ආබ්‍රහම්ගෙන් පැවතෙන ඒ ජනතාව ඒ පොරොන්දු දේශය උරුම කරගන්න එක අපි දකිනවා. ඒ නිසා මේ අවුරුද්දේ මහත් භාවය ඔබ අත්දකින්නට ඕනේ. You have to see the greatness of God. ඒක කොහොමද එන්නේ? ඇදහිල්ල කරනකොට ගෙන්නේ. ඔබ තනි කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ ඉන්න තත්ත්වේ පල්ලෙහා මට්ටමකට වෙන්න පුළුවන්. හැබැයි ඔබට දෙවියන් වහන්සේ කෙරේ දැඩි ඇදහිල්ලක් විශ්වාසයක් තිබෙනවා නම් දෙවියන් වහන්සේට පුළුවන් ලොකු දේවල් ඔබගේ ජීවිතේ කරන්නට. ලොකු දේවල් ඔබගේ ජීවිතේ නිදහස් කරන්නට. ලොකු දොරටුවන් දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතේ විවෘත කරලා දෙන්න. හැබැයි ඔබ කීකරුකම තුල ඇදහිල්ල ඔප්පු කරන්නට ඕනේ. ඇදහිල්ල තුල රැඳෙන්නට ඕනේ. දෙවියන් වහන්සේත් එක්ක ඔබ ගමන් කරන්නට අවශ්‍යයි. ඔබ විතරක් නෙවෙයි ප්‍රිය සහෝදර සහෝදරියනි, ආදරණීය දෙමව්පියනි, ඔබ වගේම ඔබගේ දරුවන් ඇදහිල්ල තුලට යන්න ඕනේ. ඔබව බලාගෙන ඔබගේ දරුවන් ඇදහිල්ලේ ගමන යන්නට ඕනේ. මගේ ආච්චි, මගේ සී ඇවිල්ලා ගොඩක් දෙවියන් වහන්සේට හදවත තිබ්බායේ බාතලේ ප්‍රදේශයේ පළවෙනි සභාව ආරම්භ කරන්නේ මගේ ආච්චි. ඊට පස්සේ එයාගේ ජීවිතය දැකලා මගේ පියා එනවා දෙවියන් වහන්සේගේ සේවකත්වයට. ඊට පස්සේ මගේ පියාගේ ජීවිතය දැකලා මම එනවා දේවගතිවරයෙක් හැටියට. අද වර්තමාන වෙනකොට අපේ නිකායේ ලාබාලතම රෙවරන් වරයා හැටියට මම ලංකාවේ කටයුතු කරනවා. ඉතින් මේවා නිකන් වෙන්නේ නැහැ. ඔබ අද ගන්න ඇදහිල්ලේ පියවරක්, ඔබ අද ගන්න ඇදහිල්ලේ තීන්දුවක් එක්ක ගොඩක් දේවල් අනාගතයේ තීරණා කරනවා කියන එක ඔබ තේරුම් ගන්නට ඕනේ. ඔබගේ ඊළඟ પરම්පරාව ඔබ අද ගන්න ඇදහිල්ලේ තීන්දුවත් එක්ක ගොඩක් දේවල් ඔවුන් අත්දකින්නට යනවා. So ඔබ සමහරක් වෙලාවට ඔබ ඔබගේ ජීවිත කාලයේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඔබට පේන්නේ නැති වෙයි. හැබැයි ඔබ මේ ලෝකෙන් ගියාට පස්සේ ඔබගේ දරුවන් ඔබගේ පොරොන්දුව එයාගේ ජීවිත අත්දකින්නට යනවා. හලෙලූයා. ඒ නිසා ඒ පොරොන්දුව තුල ඔබ රැඳෙන්නට කියලා අපි ඉල්ලා සිටිනවා. ඇදහිල්ල ආරක්ෂා කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒත් එක්කම අවසාන කාරණාව impossible becoming possible through faith. නොහැකි දේ හැකි දේ බවට ඇදහිල්ලෙන් පරිවර්තනය වීම. මොකද්ද මෙතන කියන්නේ? හේබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා ඇදහිල්ලෙන් සාරාත් පොරොන්දුව දුන් තනන් වහන්සේ විශ්වාස කෙනෙක්යි පිළිගත් නිසා නිසි වයස පසු වෙලාත් ගර්භණී වෙන්නට ඵලය ලැබුවාය. දැන් උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා මම නුඹ මහා ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. දැන් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව මහා ජාතියක් බවට පරිවර්තනය කරනවා කියලා පොරොන්දුව දුන්නට මේ සඳහා මහා ජාතියක් ඇති වෙන්න නම් ආබ්‍රහම්ට පුතෙක් ඉන්නට අවශ්‍යයි. හැබැයි මෙතන ප්‍රශ්නය මොකද්ද? ආබ්‍රහම් සහ සාරා වයස්ගතව හිටපු නිසා බයොලොජිකලි ජීව විද්‍යාත්මකව දරුවෙක්ව පිළිසිඳ ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබ්බේ නැහැ. හැබැයි මොකද්ද කළේ? ඔවුන් දෙවියන් වහන්සේ විශ්වාස කරා. දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කරා. මෙතන අලංකාර පදේ තමයි පොරොන්දුව දුන් තනන් වහන්සේ විශ්වාස කෙනෙක්යි සාරා පිළිගත් නිසා. හලෙලූයා. ඔබගේ ජීවිත ඔබ කාවද විශ්වාස කරන්නේ? ඔබ කාවද මුදුන් පමුණවාගෙන ඉන්නේ? කා මතද ඔබගේ ෆේත් එක තියාගෙන ඉන්නේ? මෙතන කියන සාරා මොකද කරේ? පොරොන්දුව දුන්න කෙනා. කවුද පොරොන්දුව දුන්නේ? දෙවියන් වහන්සේ. පොරොන්දුව දුන් තනන් වහන්සේ විශ්වාසවන්ත trustworthy කෙනෙක් කියලා පිළිගත් නිසා ගර්භණී වෙන්නට ඵලය ලැබුවයි. නිසි වයස පසු වෙලත් ගර්භණී වෙන්නට ඵලය ලැබුවා. එතකොට අපි දකිනවා ආබ්‍රහම් අවුරුදු 100, සාරා වයස අවුරුදු 99 දී ඊසක් ලැබෙන එක අපි දකිනවා. මෙතන කියන 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය එහි මල කෙනෙකු වැනි එක් තැනැත්තෙකුගෙන් පවා ගණනින් අහසේ තාරකාමෙන්ද ගණන් කළ නොහැකි මුහුදේ වෙරළේ වැලි මෙන්ද වූ සමූහයක් හටගත්තේ. මොකද්ද කියන්නේ? පුත්‍රයෙකු බිහි කරන්න තරම් ආබ්‍රහම්ට හැකියාවක් තිබ්බේ නැහැ. ඒකට හේතුව තමයි ආබ්‍රහම්ගේ ශරීරය දරුවෙක් දෙන්නට බැරි වෙන පිණිස ඒක මැරිලා තිබුණේ ඔහු වයස්ගත නිසා. හැබැයි මෙතන කියනවා ඒ වගේ මල කෙනෙකුගෙන් පවා මොකද්ද කියන්නේ?
අහසේ තාරකාමෙන් මුහුදු වෙරළේ වැලිමෙන් මහත් සමුයක් හටගන්න දෙවියන් වහන්සේ සැලැස්සුවා. Hallelujah. ප්‍රිය සහෝදර සහෝදරනි, impossible become possible through faith. ඔවුන්ගේ ජීවිතේ ඔවුන් මහ දේවල් කරේ නැහැ. මොකද්ද කරේ? ඔවුන් ඇවිල්ලා දෙවියන් වහන්සේ විශ්වාස කරා, දෙවියන් වහන්සේගේ පොරොන්දු විශ්වාස කරා, දෙවියන් වහන්සේ කිව්ව දේ උන්වහන්සේ ඉෂ්ට කරන බවට ඔවුන් සම්පූර්ණ ඇදහිල්ල ඒ මත තැබුවා. සමහරක් වෙලාවට ඔබ මේ වෙලාවේදී ඔබගේ ජීවිතේ කැඩිලා බිඳලා ඉන්නවා වෙන්නට පුළුවන්. ඔබගේ ජීවිතේ ඔබ සමහරක් දේවල් බෑ කියලා give up කරලා දාලා ඉන්නවා වෙන්නට පුළුවන්. සමහරක් වෙලාවට ඔබ හිතනවා මේ දේවල් මට ළඟා කරගන්න බෑ, achieve කරගන්න බෑ කියලා. හැබැයි දෙවියන් වහන්සේ ඔබට කියනවා ඇදහිල්ල කරනකොටගෙන ගොඩක් දේවල් මම නුඹේ ජීවිතේ විවෘත කරන්න යනවා. ගොඩක් දොරටු මම නුඹේ ජීවිතේ විවෘත කරන්න යනවා. හැබැයි you have to have real faith. ඔබට සැබෑකමේ ඇදහිල්ල ඔබට අවශ්‍ය වෙනවා. නිකන් කිතුණුවෙක් වෙන්නට එපා ප්‍රිය සහෝදර සහෝදරියනි. නිකන් නාමික කිතුණුවෙක් වෙන්නට එපා. නිකන් සංස්කෘතිමය සම්ප්‍රදායික කිතුණුවෙක් වෙන්නට එපා. You have to become Christian. මොකද්ද? faith journey එකත් එක්ක යන්න පුළුවන් ක්‍රිස්තියන් කෙනෙක් වෙන්නට අවශ්‍යයි. ඔබ ඇදහිල්ලේ කිතුණුවෙක් වෙන්නට ඕනේ. චේන්ජ් එකක් ගේන්න පුළුවන්. ඔබගේ ජීවිතයට, ඔබගේ පවුලට, ඔබගේ සමාජයට, ඔබ ඉන්න තැනට චේන්ජ් එකක් ගේන්න පුළුවන් කෙනෙක් බවට, ඉෆෙක්ටිව් කෙනෙක් හැටියට, පවර්ෆුල් කෙනෙක් හැටියට බවට ඔබ මාරු වෙන්නට අවශ්‍යයි. ඒකයි පළවෙනි කාරණා අපි දැක්කා ඇදහිල්ල තුලින් ස්පෙෂල් ග්‍රේස් එක, විශේෂිත කරුණා, විශේෂිත ගැලවීම. ඊළඟට අපි දැක්කා සාරගේ ජීවිතය තුළ නොහැකි දේ හැකි බවට දෙවියන් වහන්සේ ඇදහිල්ල තුළ පරිවර්තනය කිරීම. මේ දේවල් අපේ ජීවිත අපි මේ අවුරුද්ද අපි අත්දකින්නට යනවා. අපි සැබවින් ඇදහිල්ල තුළ ගමන් කරන්නට යනවා. ඒ නිසා ප්‍රිය සහෝදර සහෝදරිනි, මේ අවුරුද්දේ දෙවියන් වහන්සේගේ විශේෂිත විශ්විත ක්‍රියාවන් අපි දකින්නට ඕන නම් අපි දෙවියන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන අය බවට අපි පරිවර්තනය වෙන්නට අවශ්‍යයි. ඉතාමත් අලංකාරයෙන් යෙසායා 51 දෙවෙනි පදයේ කියනවා, මම මේක ඉංග්‍රීසි වලින් කියන්න, මේක හරි ඒකේ ඉන්ටර්ප්‍රිටේෂන් එකේ ඉංග්‍රීසි වලින්. Yes, think about Abraham, your ancestor, and Sarah, who gave birth to your nation. Abraham was only one man when I called him, but when I blessed him, he became a great nation. මොකද්ද කියන්නේ? ආබ්‍රහාම්ව මම කැඳවනකොට ඔහු තනි පුද්ගලයෙක්. හැබැයි මම ඔහුව කැඳවල ඇදහිල්ලේ ගමන තුල මම ඔහුව ආශිර්වාද කරාට පස්සේ ඔහු මහත් කෙනෙක් බවට පරිවර්තන වුණා. ඔබ හිතනවා ඇති මගේ කැපැසිටි එක පොඩි, මගේ සීමාව පොඩි, මම කොහොමද මේ දේවල් කරන්නට යන්නේ, මේවා මට කරන්න පුළුවන්ද, මේවා මට කරන්න බෑ කියන නෙගටිව් මයින්ඩ් එකක ඉන්නට පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා, no, impossible can become possible through faith. Hallelujah. දෙවියන් වහන්සේගේ ඇදහිල්ල කරනකොටගෙන ගොඩක් දේවල් දෙවියන් වහන්සේට පුළුවන් විවෘත කරන්න. සුව වෙන්න රෝගයන් සුව කරන්න දෙවියන් වහන්සේට පුළුවන්. වැහැලා තිබෙන ගර්භයන් විවෘත කරන්න දෙවියන් වහන්සේට පුළුවන්. දෙවියන් වහන්සේට පුළුවන් එක තැන හිරවලා තිබෙන අනාගතය විවෘත කරලා දෙන්න දෙවියන් වහන්සේට පුළුවන්. But you need to have faith. ඔබට ඇදහිල්ල අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කිතුණු සමාජයට කතා කරන දේ තමයි, ගොඩක් වෙලාවට අද මැජික් පස්සේ දුවන කිතුණු සමාජයක් ඉන්නේ. මිරකල් පස්සේ ගමන් කරන සමාජයක් ඉන්නේ කිතුණු සමාජය. හැබැයි අපි මොකද අපේ ජීවිතය අපි තේරුම් ගන්නට ඕනේ. අපි ඇවිල්ලා ඇදහිල්ලේ ගමනට faith journey එකට අපි එන්නට අවශ්‍යයි. මේක ඇවිල්ලා බොහොම calm and quiet, slow and steady ගමනක්. හයිප ගමනක් නෙවෙයි ඇදහිල්ලේ ගමන කියන්නේ. මේක හයිප දඟලන්නේ නැහැ. අද වෙනවා, හෙට වෙනවා, හෙට අනිත් වෙනවා, මේක වෙනවා, මෙහෙම වෙනවා නෑ. We have to be calm and quiet, but we have to go slow and steady. හිමීට ලස්සනට ඇදහිල්ලෙන් අපි යන්නට ඕනේ. මෙතන එකපාර මැජික් දේවල් වෙන්නට යන්නේ නැහැ. මිරකල්ස් වෙනවා. දෙවියන් වහන්සේගේ පුදුම ක්‍රියාවන් දකිනවා. හැබැයි it takes time. ඒකට ටික කාලයක් යනවා. මං හිතන්නේ දැන් අපේ පාස්ටර් ට්‍රෙවර් ගත්තොත් ඔහු ඩුබායි වල හිටියේ. ඔහු වෙනම දේශයකට ගෙනල්ලා දෙවියන් වහන්සේගේ වෙනම සලස්මක් ඔහු තුලින් ඉටු කරලා අපි දන්නේ නැහැ දෙවියන් වහන්සේ මොන තැන් වලට අපව ගෙනියන්න යන්නේ කියලා. ඒකයි කියන්නේ අපිට එක දෙයයි අවශ්‍ය වෙන්නේ. සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ කෙරේ අපේ සම්පූර්ණ ඇදහිල්ල තියන්නට අවශ්‍යයි. මේ කිතුණු සමාජයට ගොඩක් වැරදිලා තියෙනවා. මේ faith journey එක ගැන හරි අවබෝධයක් නැති නිසා ඉක්මනට දෙවියන් වහන්සේ ළඟට එනවා, ඉක්මනට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා යනවා. miracles පස්සේ ගමන් කරනවා. ඒක නැති වෙනවා. හැමදාම
මිරකල් ඇවිල්ලා ඩේලි බේසිස් එකේ තියෙන දේවල් නෙවෙයි. ඒ වලට තියෙන දෙවියන් වහන්සේගේ ක්‍රමවේදයක්. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. හැබැයි ඇදහිල්ලේ ගමන තුල අපි calm and quiet, slow and steady, ඒකත් එක්ක obedience, කීකරුකම, sacrifices, අපි ජීවිත කැපකිරීම, පලාගෙන සිටීම, කාලය එනතුරු සිටීම, මේ හැම දෙයක්ම අපි මේ faith journey එක අපේ ජීවිතේ practically අපි train වෙන දේවල්, අපි අත්දකින දේවල්, අපි මේවා ප්‍රායෝගිකව ක්‍රියාවට නම්වන්නට ඕන දේවල්. ඒ නිසා ප්‍රිය සහෝදර සහෝදරිනි, මම ඔබට කියන්න මේ අවුරුද්දේ ඔබ දෙවියන් වහන්සේ සැබවින් සොයන්ට යනවා නම් දෙවියන් වහන්සේ ඔබ මුණ ගැහෙන්නට යනවා. ඒ වගේම ඔබ ඇදහිල්ලේ මිනිසෙක්, ඔබ ඇදහිල්ලේ කාන්තාවක් බවට, ඔබ ඇදහිල්ලේ සහෝදරයෙක්, ඇදහිල්ලේ සහෝදරියක් බවට ඔබ පරිවර්තන වෙන්න යනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ විශේෂිත වූ කරුණාවක් ඔබ අත්දකින්න යනවා. දෙවියන් වහන්සේගේ මහත් භාවය, දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඔබ අත්දකින්න යනවා. ඒ වගේම ඔබගේ ජීවිතේ impossible දේවල් possible බවට දෙවියන් වහන්සේ පරිවර්තනය කරන එක ඔබගේ ඇස් වලින් ඔබ අත්දකින්නට යන ඔබගේ ජීවිතෙන් අත්දකින්නට යනවා. ඒ නිසා ඔබ ඇදහිල්ල ආරක්ෂා කරගෙන ආත්මික අනන්‍යතාවේ spiritual identity එක ආරක්ෂා කරගෙන දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට භක්තිවන්ත පවුල් හැටියට ඔබ ගමන් කරන්න කියලා ඔබගේ නිල්ලා සිටිනවා. මේක තමයි දෙවියන් වහන්සේ ඔබට දෙන පණිවිඩය. ඒ නිසා මම යාඥාවක් කරලා මම අවසන් කරන්න. අපි හැපකෙනාම අපි යාඥා කරමු. හලෙලූයා. මහිම වේවා, ගෞරව වේවා, ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා. ශුද්ධ බලවන්ත පියාණනි, මේ රාත්‍රී කාලේ ඔබ වහන්සේගේ පාද පාමුල අපි යාඥා කරනවා. නාසිර යේසුගේ නාමයේ බලෙන් ස්වාමීනි, ඔබ වහන්සේගේ පුදුම ක්‍රියාවද, ඔබ වහන්සේගේ වචනේ බලවත්කමද මෑගේ ජීවිතයේ අත්දකින්න උපකාර කරන්න කියලා මම යාඥා කරනවා. ස්වාමීනි, මේ මුළු ලෝකයේ තුල අපි බොහෝ දේවල් අනාගතයේ දකින්න යනවා, අපි දක්කපු නැති දේවල්. ස්වාමීනි, බොහෝ පීඩාවන් එන්න යනවා, බොහෝ අමාරුතාවයන් එන්න යනවා. ස්වාමීනි, මේ මුළු ලෝකයේ මතම අඳුර පැමිණියත් ඔබ වහන්සේගේ දරුවන් කෙරේ ඔබ වහන්සේ ආලෝකයේ සිටමින් ඔබ වහන්සේ ඔවුන්ව මඟ පෙන්වන්නට යන නිසා සුති. ස්වාමීනි, මම යාඥා කරන මේ Zoom තාක්ෂණයෙන් ස්වාමීනි, මේ දේශන අසාගෙන සිටියව සියලු පවුල් ගැන, සියලු දරුවන් ගැන, සියලු තරුණ තරුණියන් ගැන මම යාඥා කරනවා. ස්වාමීනි, ඇදහිල්ලේ දරුවන් බවට මෑගේ ජීවිතේ සැබවින් පරිවර්තනය කරගන්න පිණිස ඔබගේ දිව්‍යමය කරුණාව දෙන්න ඕනේ කියලා මම යාඥා කරනවා. ස්වාමීනි, ආත්මික අනන්‍යතාවය ආරක්ෂා කරගෙන, ඇදහිල්ල ආරක්ෂා කරගෙන, වචනය තුල රැඳෙමින්, ස්වාමීනි සභාව තුල රැඳෙමින්, ස්වාමීනි එක දර්ශනය තුල, එක ආත්මය තුල මුළු සභා පවුලම රැඳෙන පිණිස අපි යාඥා කරනවා. ස්වාමීනි, එක් එක්කෙනාගේ ජීවිතවල වල තිබෙන ප්‍රශ්න, කරදර, ගැටලු, රෝගාතුරු තත්ත්වයන් ගැන මම යාඥා කරනවා. ස්වාමීනි, යාඥාවට දුර සීමාවක් නැහැ. ඔබගේ දාසයන්ගේ යාඥාව අහලා බොහෝ මිනිසයන්ගේ ජීවිතවල හාස්කම් පුදුම දේ කරන තරන් වහන්සේ ස්වාමීනි, මේ ආයේගේ සියලු අවශ්‍යතාවයන් ඔබ වහන්සේ සම්පූර්ණ කරන්න ඕනේ කියලා අපි යාඥා කරනවා. ස්වාමීනි, රැකියාවන් අවශ්‍යයට රැකියාවන් ඔබ වහන්සේ ලබා දෙන්න ඕනේ කියලා මම යාඥා කරනවා. ස්වාමීනි, ජීවිතේ ස්වාමීනි රෝගාතුරලා ඉන්න අය ගැන යාඥා කරනවා. නාසිර යේසුගේ නාමයේ බලෙන්, කස පහරේ බලෙන් ස්වාමීනි සුවය නිදහස් කරන්න කියලා අපි යාඥා කරනවා. ස්වාමීනි, රෝගී තිබෙන තැන් යේසුගේ නාමයේ බලෙන් සුවපත් වෙන්න පිණිස මම යාඥා කරනවා. ස්වාමීනි, යක්ෂයාගේ බලවේග, අන්ධකාර පීඩාවලින් ඉන්න පවුල් ස්වාමීනි, ආයේ සහෝදර සහෝදරින් ගැන මම යාඥා කරනවා. නාසිර යේසුගේ ලේවල බලෙන් සියලු යක්ෂයාගේ අත වැයගේ ජීවිත වලින් ගනින්ට කියලා නවාන කරලා යාඥා කරනවා. ස්වාමීනි, addictions වලින් ඉන්න අය ගැන යාඥා කරනවා. ස්වාමීනි, addictions වලින් එළියට එන පිණිස ඔබගේ ලේවල පවිත්‍රතාවය මේ රාත්‍රියේ නිදහස් කරන්න කියලා අපි යාඥා කරනවා. ස්වාමීනි, ඒ වගේම ජීවිතේ decisions ගන්න බලාගෙන ඉන්න අය ගැන අපි යාඥා කරනවා. ස්වාමීනි, යම් කෙනෙක් මේ සභාවේ ස්වාමීනි ඉදිරි කාලය ගැන ස්වාමීනි decision එකක් ගන්න බලාපොරොත්තු වෙන ඒක ගැන කල්පනා කරමින් ඉන්නවද? අප යාඥා කරනවා යේසුගේ නාමයේ බලෙන් හරි ස්වාමීනි decision එක හරි ජීවිතේ තීන්දුව තීරණය ගන්න ඔබගේ මඟ පෙන්වීම නිදහස් කරන්න ඕනේ කියලා අපි යාඥා කරනවා. ස්වාමීනි, හැම නපුරාගේ ක්‍රියාවල වලින් ඔබ ආරක්ෂා කරලා, හැම නපුරාගේ deceiving spirits වලින් ඔබ ආරක්ෂා කරලා ස්වාමීනි ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔවුන්ට දෙන්න ඕනේ කියලා අපි යාඥා කරනවා. ස්වාමීනි, යම් කෙනෙක් ජීවිතේ ස්වාමීනි දරුවන් බලාපොරොත්තු වෙලා ඉන්නවද? ස්වාමීනි, ජීවිතේ ස්වාමීනි යම් දේවල් බලාපොරොත්තු වෙනවද? ස්වාමීනි, ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිතේ හාස්කමක් කරන්න කියලා මම යාඥා කරනවා. ස්වාමීනි, financial needs ගැන මම යාඥා කරනවා. ස්වාමීනි, ආර්ථික දොරටුවන් ඔබ විවෘත කරන්න කියලා අපි යාඥා කරනවා. ඔබගේ දරුවන්ට හිඟයක් එන්නේ නැහැ ස්වාමීනි. ඇදහිල්ලේ දරුවන්ට ස්වාමීන් වහන්සේ
ස්වාමිනී කොපමණ අමාරුතාවයන් ආවත් ඔබ වහන්සේ දොරටුවක් විවෘත කරන තරණ වාසේ ස්වාමිනී හැම බොන්ඩේජ් එකක්ම හැම චේන් එකක්ම මම කඩලා යාඥා කරනවා නිදහස්කම මේ රාත්‍රියේ මේ පවුලට පැමිණෙන්න ඕනේ කියලා යාඥා කරනවා සුවය පැමිණෙන්න ඕනේ කියලා යාඥා කරනවා ස්වාමිනී පාස්ටර් සිස්ටර් ගැන අපි යාඥා කරනවා දරුවන් ගැන යාඥා කරනවා මේ පවුල රැගෙන ඔබ පාවිච්චි කරන්න කියලා මම යාඥා කරනවා ඒ දේශයේ කිතුණු ජනතාව ස්වාමීන් වහන්සේ ස්වාමිනී ලාංකික ජනතාව සේවය කරන පිණිස බොහෝ ලාංකිකයන්ව ඔබ තුල දිනා ගන්න පිණිස මේ අය ඔබ බලවත් කළ මැනව කියලා මම යාඥා කරනවා ස්වාමිනී දර්ශනය තුල තබා ගන්න ස්වාමිනී දර්ශනයත් එක්ක එකතු වෙන සෙනඟ වැඩි කරන්න ස්වාමිනී ආත්මික බලය වැඩි කරන්න ස්වාමිනී ඔබ වහන්සේගේ පුදුම එළිදරව්වන් ඔබ නිදහස් කරන්න ස්වාමිනී මුළු සභාව ඔබගේ දෑතට මම බාර කරලා යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ හාස්කම නිදහස් කරන්න ඔබගේ පුදුම දේ කරන්න ස්වාමිනී මේක බලාගෙන ඉන්න යම් කෙනෙක් ජීවිතේ යම් අවශ්‍යතාවයක් ඇද්ද යම් යාඥා ඉල්ලීමක් ඔවුන්ගේ ජීවිතේ තිබෙනවද ස්වාමිනී මගේ යාඥාව අහලා ඔබ වහන්සේ බොහෝ දේවල් ඔවුන්ගේ ජීවිතේ ඔබ වහන්සේ ඉෂ්ට සිද්ධ කරන්න කියලා මම යාඥා කරනවා ඔබ වහන්සේගේ බලවත් ක්‍රියාවන් අත්දකින පිණිස ඇදහිල්ලෙන් විශේෂිත කරුණාවද ඔබගේ පොරොන්දුවද ඔබගේ මහත්භාවයද ස්වාමිනී නොහැකි බෑ කියන දේවල් පුළුවන් හැකි දේවල් බවට පරිවර්තනය කරන පිණිස ඒ ඇදහිල්ලේ මහත් බලය මෑගේ ජීවිතය ඔබ වහන්සේ නිදහස් කරන්න ඔබගේ දයාතර මම කැප කරලා බාර කරලා යටත් කරනවා ආශිර්වාද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් Amen, amen, amen. Thank you, pastor.